දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. පසුගියදා අපට අසන්නට ලැබුණු පටිගත කළ ධර්ම දේශනා කීපයක් නිසා අප යෝගාවචර පිරිස අතර නිර්වාණය පිළිබඳව සඳහන් වන සමහර ගැඹුරු සූත්‍ර ගැන නොයෙකුත් අදහස් උදාස් ඇති වුණු බවත්, ඒ නිසා ඒවා සම්බන්ධයෙන් යම්කිසි ධර්ම දේශනා පෙළක් පැවැත්වුවොත් පිරිසට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් බවත් අතිගරු මාහිමිපාණන් වහන්සේ මට මේ නාටකදී ආරාධනාවක් කළා. මුලදී ඒ ගැන හේතු කීපයක් නිසා මා පසුබට වුණා. නමුත් මාහිමිපාණන් වහන්සේ මට ඒ ගැන උනන්දු කරවීම වශයෙන් යම් යම් දේ කියු නිසා ඒ කළ හැකි ආකාරයක් ගැන මා ටිකක් කල්පනා කර බැලුවා. පෙරපර දෙවිග උගතුන්ගේ විවාදයට භාජනය වුණු ගැඹුරු සූත්‍ර කීපයක් පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් දේශනා පැවැත්වීමට වඩා අප මේ නිස්සරණ වණේ මේ කරගෙන යන වැඩ පිළිවෙලට උපකාර වන අන්දමින් භාවනා මනසිකාරයට හසු කරගත හැකි අන්දමට මේ දේශනා පැවැත්වීම සුදුසුය කියලා මට අදහස් වුණා. ඒ නිසාමයි අර කොතිකුත් ගැඹුරු සූත්‍ර පාඨ ආදිය තිබුණා. මේ අවස්ථාවේ මේ දේශනා පෙරටම මාතෘකාව වශයෙන් අර කලින් සඳහන් කළ පාඨය අප තබා ගත්තේ. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. මේ විදිහේ භාවනා මනසිකාරයක්ම වන මේ පාඨය අපේ සිත් තුළ ඉදිරිපත් කරගෙනම මේක කර්මස්ථානයක් හැටියට ඒතං සන්තං ඒතං පණීතං ආදී වශයෙන් නිර්වාණයට සිත යොමු කරන සිත නම් වනන්ද මේ පාඨය මුල්තැන තබාගෙන ඊට අදාළ වනන්දමින් අපේ මනසිකාරය පැවැත්වුවොත් අර ධර්මයේ ඒ ස්වාක්ඛාත වූ ධර්මයේ සම්දිත්තික අකාලික ඒහිපස්සික ඕපනායික පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි ගුණවල අගය අපට තේරුම් ගන්නට පුළුවන්. එහෙම ප්‍රතිඵලයේ සැලසුනොත් අපේ මේ දේශනා පිළත් සාර්ථක වුණා කියලා සතුටු වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා මම හිතනවා. මේ දේශනා පිළට පසුබිම් වශයෙන් පළමුවෙන්ම කාරණා කීපයක් සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒ ගැන සමාධිය භජනය කරන්නට වෙනවා. සමහර කාරණා පිළිබඳව කියන්න තිබෙන දේවල් පිළිබඳව. පසුබිම වශයෙන් විශේෂයෙන්ම නිර්වාණය සම්බන්ධ ගැඹුරු සූත්‍ර රාශියක අර්ථය පිළිබඳව යම් යම් ව්‍යාකූලතා ඇතිවීමට හේතුව ගැන යමක් කිව යුතු තිබෙනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රකීර්ණක දේශනා වශයෙන් අටුවා සාහිත්‍ය ගැන හඳුන්වන සිටක් තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන් තිබෙන தත්ත්වය ගැන කල්පනා කරලා බැලුවාම අටුවාවල බොහෝ විට තිබෙනවා මේ ගැඹුරු සූත්‍ර පිළිබඳව එක නිගමනයක් දෙන්න බැරිව නොයෙකුත් අවස්ථාවල විකල්පාර්ථ දෙනවා. මෙසේත් විය හැක, මෙසේත් විය හැක කියලා විසඳීමක් නැතිව පාඨකයා අතරමං කරන තැනුත් තිබෙනවා. සමහර තැන්වල පැහැදිලිවම ඒ අර්ථ මාර්ගයෙන් ඉවත් වුණු යම් යම් නිගමනක් දෙනවා. ඒ වගේම සමහර ගැඹුරු සූත්‍ර පිළිබඳව අටුවාවල් නිහඬමක් නිසාද කියන එකත් උගතුන්ට මේ කාලේ ගැටලුවක්. මේ විදිහේ තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වුණ යම් යම් ඓතිහාසික කාරණා තිබෙනවා. බුදු පියාණන් වහන්සේම දේශනා කර තිබෙනවා අනාගත භය වශයෙන් අනාගතයේ ඇති විහකි ශාසන පරිහානිය පිළිබඳ යම් යම් ලක්ෂණ හැටියට සංයුත්ත සංගියේ නිදාන වර්ගයේ ආනි සූත්‍රයේ සඳහන් වෙනවා.
අනාගතයේ ඇති වෙන භික්ෂූන් තථාගත දේශිත ගම්භීරාර්ථවත් ලෝකුත්තර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවට අහුම්කම් දෙන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. ඒවා ඉගෙන ගැනීමට ඒවායේ ගැඹුරු ගැන සැලකීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා ඒ විදිහට දක්වලා තිබෙනවා. යේතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරත්තා ලෝකුත්තරා ශුන්‍යතා පරිසංයුක්තා තේසු භඤ්ඤමානේසු න සුසුසිස්සanti න සෝතං ඕදහිස්සanti න අඤ්ඤාජිතං උපට්ඨපෙස්සanti නචතේ ධම්මේ උග්ඝයතබ්බං පරියාපනිතබ්බං මඤ්ඤස්සanti ආදි වශයෙන් අනාගතයේ ඇතැම් භික්ෂූන් අනාගත ශාසන පරිහානිය ප්‍රතිඵලයක් වශයෙන් ඒ ගැඹුරු ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව ඒවා ඇසීමට ඒවාට කන් යොමු කිරීමට ඒවා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැත කියලා. ඒ වගේම තවත් ඓතිහාසික වශයෙන් දැක්විය හැකි හේතුවක් තිබෙනවා. මේ ශාසන ඉතිහාසයේ එක්තරා අවධියකදී මුල් බැසගත්තු අදහසක් තමයි මේ සූත්‍ර පිටකයේ තිබෙන්නේ බෝහාර දේශනාවය. ඒ නිසා එහි ඒ තරම් ගැඹුරක් නැත. ඒ තරම්ම ගැඹුරු ධර්මයක් එතන නැත කියන හැඟීමකුත් මේ අතරේ මුල් බැසගත්තා. ඒකත් මේ සූත්‍ර පිළිබඳව සැලකිලි අඩුවීමට හේතු වුණා. ඒ වගේම මනෝරථ පූර්ණී අංගුත්තර අටුවාවේ සඳහන් වෙනවා ශාසන ඉතිහාසයේ මුල් අවධියකදීම මේ ලංකාවේ පරියත්තිවාදීනුත් පටිපත්තිවාදීනුත් අතර එක්තරා විවාදයක් තිබිලා ඒකෙන් ජයග්‍රහණය කළේ පරියත්තිවාදීන් කියලා. ඔවුන්ගේ අවසාන නිගමනය වුණේ කුමක්ද? ශාසනයේ පැවැත්මට ප්‍රතිපත්තිය නැතත් පර්යාප්තිය වුණත් ප්‍රමාණවත් කියන එක. ඇත්ත වශයෙන්ම නොයෙකුත් උපද්‍රව මැද්දේ නියං සායවල ආදී මැද්දේ අතීතයේ භාණක ස්වාමින් වහන්සේලා හැම පර්යාප්තිය රැක ගැනීමට දරූ උත්සාහය ප්‍රශංසනීයයි. නමුත් අවාසනාවකට වගේ කිව යුත්තේ අඳුරේ කූඩයක් අතින් නැත යවනකොට ඒ කූඩේ තිබෙන වැදගත් වටිනා දේ සමහර විට ගිලී යන ඉඩ තිබෙන බවයි. ඒ වගේම මේ අටුවා යුගයේදී අර්ථ විපරිණාමයකුත් සිද්ධ වුණ බව පෙන්වනවා. ඒක අහන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ධර්මයේ පිළිබඳ සත්‍යය සොයන කෙනෙකුට පැහැදිලි වෙන කාරණයක්. එනම් සූත්‍රයේ පැහැදිලිවම තිබෙන සමහර වචනවලට අටුවා යුගයේ නොයෙකුත් විදිහේ සංකීර්ණ අදහස් එකතු කරන බව පේනවා. සමහර අර්ථකථන ක්‍රම නිසා. නමුත් එයින් වෙන්නේ මේ ධර්මයේ තිබෙන ඒ වටිනා අර්ථ මැකී යාමයි. සමහර අර්ථ විවරණ වලින් අර්ථ ආවරණය වෙනවා පේනවා. අන්න ඒ බඳු තත්ත්වයක් ක්‍රමක්‍රමයෙන් නැති වුණා. ඒ වගේම විශේෂයෙන් නොකියවතු තිබෙන්නේ. මේ සද්ධර්මයේ ගැඹුරු දැකිය යුත්තේ සරලත්වය තුලින්. නිර්මල ජලාශයක පතුල දකින්නාලු. දී නාමකින් නාමංච රූපංච. දෙක නම් කිම නාමයයි රූපයයි. මේ බුදු පියාණන් වහන්සේ සත්‍යවිරිදි වියේදීම මහරහත් පදවිය ලබාගත් සූපාක සාමණේරයන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්න 10න් දෙවන්නයි. හරියට අර 10ට ගණින්න දන්නවද කියලා දරුවෙකුගෙන් අහන්න වගේ බුදු පියාණන් වහන්සේ ඇසූ මේ ප්‍රශ්න 10 එසේ මෙසේ ප්‍රශ්න නෙවෙයි. අරහත්යෙන් කෙලවර වුණු ප්‍රශ්න මාලාවක්. බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වුණු අපේක්ෂා කරපු පිළිතුරම සෝපාක ස්වාමීන් වහන්සේ දුන්නා. මේ දෙවෙනි ප්‍රශ්නයයි අප මෙතනදී සලකන්නේ විශේෂයෙන්ම. නාමංච රූපංච විදර්ශනා පාඨමාලාවේ මූලික පාඩමක් හැටියට ගන්න පුළුවන්. නාමයක් රූපයක් කියන මේ දෙක. මේ නාමයක් රූපයක් කියලා කියනකොට නාමය කියලා කියන්නේ නම බව කියනකොටමත් කෙනෙකුට වැටහෙනවා. සූත්‍රවලත් සාමාන්‍යයෙන් නාම කියන වචනේ තනි වේදෙනකොට නම කියන අදහසයි එන්නේ. නමුත් අටුවා යුගයේ අපට පෙනෙනවා වෙන එකක් තබා මේ සූපාක ප්‍රශ්නය සඳහන් වෙන පරමත්ථ ජෝතිකාවේ පවා මේ නාමය කියන එකට නම කියලා කීමේ මොකක්ද අඩුවක් මදිකමක් වගේ පෙනුන බවක් හඳිනවා. ඒ වෙනුවට නැමීම කියන අර්ථයක් එකතු කරගෙන තියෙනවා. ආරම්මනාභිමුඛං නමනතෝ චිත්තස්සච නති හේතුතෝ අරමුණ අභිමුඛයට නැමෙන නිසා සිතේ නැමෙන ස්වභාවය නිසා සබ්බම්පි අරූපං නාමන්ති පුච්චති. සියලුම අරූප ධර්ම නාම නමින් හැඳින්වෙනවා ආදී වශයෙන්. අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථවලත් අටුවාවලත් මේක බොහොම ප්‍රකට අර්ථ කථනයක් වුණා. මේ නාමය කියන්නේ අරමුණ දෙසට නැමෙන අර්ථයෙන් කියලා. සමහර විට නාමය කියලා ගත්තාම මේක සරල වැඩි කියලා සැලකුව වෙන්නේ නැති. මෙතන මේ ගැඹුරු විදර්ශනාවට යන විදිය සංකල්පයක් නිසා. නමුත් ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බලනවා නම් සූත්‍ර දේශනාවලට අනුව මේ නාමය නම කියලා ගත්තත් ඒකෙත් විශාල ගැඹුරක් තියෙන බව හෙළිවෙන සූත්‍ර තිබෙනවා. නාමං සබ්බං අන්වභවි නාමා භීයෝ න විජ්ජති නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නු. මේ සංයුත් සංගයේ සදාර්ථක වර්ගයේ තිබෙන ගාථාවක්. නාමං සබ්බං අන්වභවි නාමයේ සියල්ල යටපත් කොට සිටියේය. නාමා භීයෝ න විජ්ජති නමට වඩා වැඩි නමට වඩා ලොකු දෙයක් නැත. නාමස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නු. නාමයේ කියන එකම දෙයට මුළු ලෝකයම යටත් වේ. එහි වසඟටි යයි කියන අදහසක් මේ ගාථාවේ තිබෙනවා. ඒ වගේම තවත් ගාථාවක් තිබෙනවා. ඒකට මේ කාලයේදී අර්ථ දීමේදී පවා එහි තිබූ මූලික අර්ථය මැකලා ගිහින් තියෙන බව පේනවා.
අක්ඛේය සංඤිනෝ සත්තා අක්ඛේයස්මින් පතිට්ඨිතා අක්ඛේයේ අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ අක්ඛේය සංඤිනෝ සත්තා මේ ලෝකයේ සත්‍යෝ නම් කර කියන දෑ පිළිබඳව සංඥාව ඇත්තාහුය අක්ඛේයස්මින් පතිට්ඨිතා නම් කර කියන දෑ කෙරෙහිම පිහිටියාහුය එයින් ඔබට යන්නේ නැහැ කියන එකයි අක්ඛේයේ අපරිඤ්ඤාය යෝගමායන්ති මච්චුනෝ මේ නම් කර කියන දෑ පිළිබඳව පිරිසිදු අවබෝධයක් නැතිකම නිසා හොඳ පරිපූර්ණ අවබෝධයක් නැතිකම නිසා මායාවේ වසඟයතියේ මේ ගාථාවලිනුත් අපට පෙනෙන්නේ මේ නාමයේ යම්කිසි ගැඹුරු පැත්තක් තිබෙන බවයි. නමුත් මේ නාමයේ මෙතන නාම රූප කියලා ගත්තාම මේ නාමය කියන එකේ අඩුවක් තියනවාද කියලාත් අපි හිතලා බැලිය යුතුයි තියෙනවා. දැන් නාම රූප කියන එක අපි ගත්තොත් මෙදුම් සංගීයේ සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් ස්වාමීන් වහන්සේ නාම රූප තෝරන ඒ විග්‍රහය ගත්තොත් ඉදිරියට වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චතාවුසෝ නාමං චත්තාරිච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චතාවුසෝ නාම රූප. බොහොම පැහැදිලිව සරලව දක්වලා තියෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්නේ ඇවැත්නි මෙන්න මේක නාමයයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ධර්මයන්ොත් ඒ සතර මහා භූත ධර්මයන් නිසා පවත්නා රූපයත් මේ රූපයයි. මෙන්න මේ විදිහට නාමයයි රූපයයි. මේකට තමයි නාම රූප කියන්නේ කියලා. එතකොට මෙතන මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම නාමයේ හැටියට නමක් හැටියට සලකන්න හේතුවක් තියනවාද කියලා අපි හිතලා බලමු. අපි මේකට හොඳ උපමාවක් ගනිමු. කුඩා දරුවෙක් ඉන්නවා බහ තෝරන්න බැරි. ඒ දරුවාට පළමුවෙන්ම යම්කිසි කෙනෙක් රබර් බෝලයක් දෙනවා. ළමයා මේක දැක්කේ පළමු වරටයි. යම්කිසි කෙනෙක් කිව්වොත් රබර් බෝලය වනාවි සෙල්ලම් බඩුවක් කියලා. ළමයාට තේරෙන්නේ නැහැ. බහ තෝරන්න දන්නේ නැති නිසා. කොහොමද ළමයා මේක හඳුනගන්නේ? රබර් බෝලේ නැහැට කිට්ටු කරලා බලනවා. දිව ගාලා බලනවා. කන්න පුළුවන් දෙයක්ද කියලා. දොඩම් වගේ. ඔබලා බලනවා. ටිකක් පෙරලලා බලනවා. මේකෙන් ඉතින් හොඳට ලස්සනට පෙරලෙන නිසා මේක සෙල්ලම් බඩුවක් කියලා තේරුම් ගන්නවා. එතකොට අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මෙන්න මේ නාම ධර්ම මුල් කරගෙන තමයි අර දරුවා රබර් බෝලේ ඇඳිනගත්තේ. ලෝක සම්මුතියේ තියෙන රබර් බෝලේ කියන නමින් නෙවෙයි. ඔන්න ඔය විදිහට අපිට කල්පනා කරලා බලුවම පේනවා උතන තියෙන්නේ නාම රූපය කියන නාමය නාමයේ ප්‍රාථමික ස්වરૂපය. මුල් ස්වરૂපය. මුල් ආකෘතිය. ලෝකයා වඩා පරිහරණය කරන්නේ පහසුව සඳහා යම් කිසි නමක්. ඒක කීප දෙනෙක් සම්මත කරගත්තාම ඒක නමක් වෙනවා. දැන් අර නාමාභියෝ නවිජ්ජති ආදී ගාථාවේ එතනදී නම් අටුවාචාරින් වහන්සේත් හොඳ අදහසක් දක්වනවා. නාමෙහි ලෝකෙ මැඩපවත්වන ගතියක් තියෙනවා කියලා කියන්නේ මොකද? යම් කිසි දෙයකට ලෝකයා ඉතික් නමක් දීලා නැත්නම් සමහර විට ගහකට පැලයකට ආදීකට ප්‍රකට නමක් නැත්නම් ඒක පිළිබඳව ව්‍යවහාර කරනකොට නමක් නැති එක කියලාවත් ව්‍යවහාර කරනවා. එහෙම ස්වභාවයක් තිබෙනවා. නමක් නැති එක අනාමකෝ නමක් නැති ගහ කියලා හරි කොහොම හරි නමක් දාන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ විදිහේ කෘත්‍යයකුත් නැති අවස්ථාවේදී අර කුඩා දරුවා යමක් හඳුනගන්නේ මේ කියපු මූලික ධර්ම මාර්ගය. එතකොට මෙතනින් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් යෝගාවචරයට ඇත්ත වශයෙන්ම ලෝකයේ පිළිබඳ කොයිතරම් අවබෝධයක් තිබුණා. ඇඳින ගතිය යුත්තේ මේ නාම රූප ලෝකයක්. මේ නාම රූප ලෝකේ හඳුන ගන්න ඕන නම් අර කුඩා දරුවාගේ තත්වයට එන්න ඕන. එක පැත්තකින්. නමුත් අඥාන උපේක්ෂාව වෙනුවට ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවක් ඇති කරගන්න වෙනවා. ඒ යෝගාවචරය. ඒ සඳහා තමයි සති සම්පජඤ්ඤය උපකාර කරගෙන නාම ධර්ම තේරුම් ගන්න. ලෝකේ ප්‍රකට නාම ආශ්‍රයෙන් ඒ ද්‍රව්‍ය Taman හඳුනාගෙන තිබුණා. එතෙන්දී නාම රූපය පිළිසිඳ දැන ගැනීම සඳහා ඒ යෝගාවචරය පාවිච්චි කරන්නේ අර කියාවු ධර්ම. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මේවා එක් එක් පුද්ගලයාට විශේෂයි. අර පච්චත්තං වේදිතබ්බෝ කියලා කියන්නේ ඒකයි. මේ ධර්මය Tamanම ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. Tamanගේ නාම රූප ලෝකය Tamanමයි හඳුනගන්නවා. වෙන කෙනෙකුට හඳුන්වන්න බෑ. වෙන ශාස්ත්‍රීය වචන වලින් ඒක පෙන්වන්න කරන්න බෑ. එතකොට දුක තියෙන්නේ මේ නාම රූප ලෝකේ. බුදු පියාණන් වහන්සේ වදාළ මේ දුක තිබෙන්නේ අර නොයෙකුත් දෘෂ්ටිගතිකයන් දක්වන විදිහට ඒ සම්මත ලෝකේ නොවේ. සම්මුති ලෝකේ නොවේ. මේ නාම රූප ලෝකේ.
අච්චච්චේ තණ්හං ඉද නාම රූපේ කියලා එහෙම තියෙනවා. එතකොට යෝගාවචරය විසින් කළ යුත්තේ කුමක්ද? අවසාන බලාපොරොත්තු කුමක්ද? මේ නාම රූපය පිළිබඳව තියෙන තණ්හාව කපා හැරීමයි. මේක උපමාවකින් කියනවා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා ශල්‍යකත්වෝ අනුත්තරෝ කියලා. අනුත්තර වූ ශල්‍ය වෛද්‍යය. ඒ වගේම තණ්හා සල්ලස්ස හන්තාරම් කියලාත් ඒකලා තිබෙනවා. තණ්හා නැමැති උල විෂහීය ඇදලා දාන වෛද්‍යවරයා. එතකොට බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව අපට පේනවා මේ නාම රූප කියන එක හරියට වනමුඛය වගේ. දැන් විෂීතලයක් වැදුණු කෙනෙක් බෙහෙත් බැඳිය යුත්තේ විද්දෙක් කෙනාටවත් දුනු මුඩාවටවත් නොවේ. අර වනමුඛයට. ඉස්සෙල්ලා වනමුඛය පාදාගත යුතුයි. එතකොට නාම රූපයේ පිළිබඳ පිළිසිඳ අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත වශයෙන්ම අර තණ්හා උල තණ්හා විෂයීය ඇනිලා තිබෙන වනමුඛය පාදා ගැනීම. අන්න ඒක සඳහා තමයි අර ලෝක සම්මුතිය තිබෙන ඒ වචන කොහොම වෙතත්. ඒ අවබෝධය කොයි අන්දමට තිබුණත් අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ ධර්මයන් මතු කරගන්න වෙන්නේ. අර කුඩා දරුවා වගේ නමුත් අඥාන උපේක්ෂාව නෙවෙයි. එතන ඥාන සංප්‍රයුක්ත විදිහේ උපේක්ෂාවටයි එන්නම. රූප ධර්ම පිළිබඳව කල්පනා කර බැලුවා. ඒ විදිහම දෙයක්. මෙතන තිබෙනවා එක්තරා ගැඹුරක්. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ සමහර පරිවර්තන ආදියෙත් බොහෝ දෙනෙක් උපකාර කරගන්නේ නාම රූප කියන්නේ සිතත් රූපයක් කියලා. එහෙම නැත්නම් අර භෞතිකවාදීන් කියනවා වගේ සිතත් ද්‍රව්‍යයක්. නමුත් ඒ විදිහේ බෙදීමක් නෙවෙයි මේ ධර්මයේ තියෙන්නේ. ප්‍රතිසමුප්පාද ධර්මය අනුව බලනවා නම් මේ නාම රූපයත් ප්‍රතිසමුප්පාද ධර්මයේ සඳහන් වන එක්තරා කොටසක්. ඊටාත්ම වැදගත් කොටසක්. මෙතන කියන නාම රූපය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයෙන් බැඳුණු දෙකක්. මේ නාමයේ හේතු කොටගෙනයි රූපය පවතින්නේ. ඒ කියන්නේ අර රූපය හඳුනගන්නේ මේ නාමයේ මුල් කරගෙන. දැන් අර දරුවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර යන ධර්ම ආශ්‍රයෙන් තමයි අර රූපය අර බෝලී තද ගතිය බුරුල් ගතිය ආදී තේරුම් ගන්න. අන්න ඒ වගේ රූප ධර්ම පිළිබඳවත් මෙතන කියනවා චත්තාරිච මහා භූතානි චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං කියලා. මේ සතර මහා භූතයන් පිළිබඳව වැදගත්කම මෙතන දක්වලා තියෙන්නේ මොකක් නිසාද? සතර මහා භූතයන් තමයි රූපේ ප්‍රාථමික අවස්ථාව. නාමයේ ප්‍රාථමික අවස්ථාව, ඒ කියන්නේ සම්මුති වශයෙන් ගත්තු නාමයේ ප්‍රාථමික අවස්ථාව, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරණම් ලෝක සම්මත රූපය කියන එකේ ප්‍රාථමික අවස්ථාව තමයි සතර මහා භූතයන්. මේ භූතයන් ඇත්ත වශයෙන් ලේසියෙන් හඳුන ගන්න පුළුවන් අය නෙවෙයි. ඒක නිසා මේ මහා භූතයන්ගේ හොල්මන් ගොඩක් වගේ මේ රූප සංඥා. මෙතන රූප කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම රූප සංඥා. ඒ බව හෙළිවන එක්තරා ගාථාවකුත් අපි පසුව සඳහන් කරනවා. ලෝකයා රූප වශයෙන් ගන්නේ රූපය හඳුනන්නේ මේ සතර මහා භූතයන්ගේ ගති ස්වરૂපයන්. ඒකත් නාම ධර්මයන් මුල් කරගෙනයි ලබා ගන්න. තද බුරුල් ගති ආශයෙන් පඨවි හඳුනා ගන්නවා. ඝන දියාරු ගති ආශයෙන් ආපෝ ධාතු හඳුනා ගන්නවා. උණුසුම් සිසිල් ගති ආශයෙන් තේජෝ ධාතු හඳුනා ගන්නවා. සැලෙන පිම්බෙන ගති ආශයෙන් වායු ධාතු හඳුනා ගන්නවා. ওই විදිහට ප්‍රත්‍යක්ෂයටම ගොදුරු කර ගන්නවා සතර මහා භූතයන්ගේ ස්වභාවය. ඒ අනුව ඇති කරගත්තු රූප සංඥාව තමයි එතකොට මේ පුද්ගලයාගේ ලෝකය. මේ කාරණේ වඩාත් පැහැදිලි වෙන ගාථාවක් තිබෙනවා. යත්තනාමං ච රූපං ච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්ථසා චිද්යති ජටා. ජටා සූත්‍රය කියලා වැදගත් සූත්‍රයක් සංයුත් සංගීතෙම එනවා. ඊටාම ප්‍රකට ගාථාවක් එතන තිබෙනවා. දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පද තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විජටේ ජටං කියලා. මේ ලෝකෙ පිළිබඳව කියන්න තියෙන්නේ අන්තෝ ජටා ඇතුළතත් අවුලක් බහි ජටා පිටතත් අවුලක් ජටාය ජටිතා පද මේ සත්ව ප්‍රජාව එක්තරා විදිහක වෙලුමකින් බෙල්ලා ඉන්නේ. තං ගෝතම පුච්ඡාමි මා අසනම ගෞතමේනි ඔබගෙන් කෝ ඉමං විජටේ ජටං මේ අවුලලිය කවුද ලියන්නේ කියලා. මේකට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගාථා 3කින්. පළවෙනි ගාථාව ඊටාත්ම ප්‍රකටයි විසුද්ධි මාර්ගය මුලට ගත්ත නිසා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤු චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විචටේ ජටං කියලා. ඒ කියන්නේ යම් කිසි භික්ෂුවක් සීලේ පිහිටලා සමාධියේ ප්‍රඥාව වඩමින් කෙලෙස් තවන වීරියෙන් යුක්තව ඥානවන්තව උත්සාහ දරනවා නම් එබඳු භික්ෂුවට ඒ රහතන් වහන්සේට පුළුවන් මේ අවුල ලියන්න කියලා.
දෙවැනි ගාථාවෙන් කියවෙන්නේ "යේ සංරාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං බුද්ධිතා ජට" කියලා. යම් රහතන් වහන්සේලාගේ රාගය, දේශය සහ අවිද්‍යාව කියන මේ ධර්ම විරාජිත. මෙතන අමුතු වචනයක් කියනවා. දිගින් දිගට නොකියුවත් එතන කියලා තියෙන්නේ සිතින් මකා දමන ලද්දේද, සිතින් සෝදලා දමන ලද්දේද. එබඳු මේ රහතන් වහන්සේලා පිළිබඳව කියන්න තියෙන්නේ උන්වහන්සේලා විසින් ඒ ජටාව අවුල දිහන ලදී කියන එකයි. තුන්වෙනි ගාථාවයි මෙතන අපේ ප්‍රස්තුතයට අදාළ වෙන්නේ. යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චිජ්ජති ජට. මෙතන කියවෙන්නේ අර පුද්ගලාධිඨාන වශයෙන් පුද්ගලයන් පිළිබඳව නොවේ. ධර්මයක් හැටියට නිර්වාණය පිළිබඳව මෙතන කියවෙන්නේ. යම් තැනක නාමයක් රූපයක් ඒ වගේම ප්‍රතිඝයක් රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම වලකාලනු ලැබෙයිද, උපරෝධනීය වෙයිද, එතනයි ඒ ජටාව, ඒ අවුල ලිහිනු ලැබෙන්නේ කියන එක. එතකොට මෙතෙන් කියවෙන්නේ අර නාමයක් රූපයක්. ඒ වගේම මෙතන කියවෙන පටිඝය සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තිබෙන හැටියට දේශය නොවේ. මෙතන පටිඝය කියලා කියන්නේ වෙන සිංහල වචනයක් ගත්තොත් රූප ධර්මයන් පිළිබඳව එක්තරා ගැටීමක් තිබෙනවා. සමහර විට නොදැනුවත්වම වගේ යම් කිසි දෙයක හැපුණාම හැරිලා බලනවා ඒක හඳුනා ගන්න. ඒ වගේ දෙයක්. එතකොට ලෝකයට ඇස් තිබුණට බුදු පියාණන් වහන්සේගේ වචනීය හැටියට ධර්ම චක්ෂුසේවත් පෑදෙනකන් ලෝකයා අන්ධයි. එතකොට මේ හැපෙන දෙය ඒ හැපීමෙන්ම යන්න ගන්න. පටිඝං රූප සංඥාට ගැටීමකුත් ඒ ගැටීම හඳුනා ගැනීම වශයෙන් ඇති කර ගන්න රූප සංඥාවක්. මේ ගැටුණේ අපි තද දෙයක, උණුසුම් දෙයක, බුරුල් දෙයක ආදී වශයෙන් ඒක පිළිබඳව සංඥාවක් ඇති කර ගන්නවා. මේක ඉතින් ඒ වගේම මෝඩයෝ ගණනක් සම්මත කරගත්තොත් ඒක ලෝක සම්මුතියක්, සත්‍යයක්. මේක තමයි වචනේ. යම් කෙනෙක් යම් කිසි දෙයක නම දන්නවා නම් ඒ තැනත්තා ඒ දේ දැනගත්තා කියලා අවබෝධයකුත් වෙනවා. ඔන්න ඔය විදිහේ පටලැවිල්ලක් තිබෙන නිසා තමයි ලෝකයේ අවුලක් වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේක පටලැවිල්ල. එහෙම නැත්නම් වෙල්ම. එහෙම නැත්නම් අවුලක් හැටියට බුදු පියාණන් වහන්සේ වදාළේ මේ නිසා. මේ නාමයේ තිබෙනවා ලෝකයා අවිද්‍යාව කරාගෙන යන ස්වභාවය. අවිද්‍යාව සංවිධ තිබෙන්නේ මේ නාම පරිතුරයි. ඒකට මේ වායෙන් මිදීමේ මාර්ගයයි මේ විදර්ශනා මාර්ගය. ඒක නිසා තමයි අර කුඩා දරුවා වගේ, ලෙඩා වගේ සති සම්පජඤ්ඤයෙන් තමන්ගේ ඉරියව් පැවැත්වීම ආදීන් බොහොම දුකසේ අර නාම රූප ධර්ම අතු කරගන්න. නමුත් වෙනස තියෙන්නේ මේ විදිහේ ලෙඩා වගේ හිටියට ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න ගන්න උත්සාහය කුඩා දරුවා වගේ නොදන්නවා වගේ හිටියට ඇත්ත වශයෙන්ම බහතෝරන්න දන්නවා. බහතෝරන්න දන්න යෝගාවචරය විදර්ශනාව සඳහා යර විදිහේ ප්‍රයත්නයක් කරන්නේ. මේ විදිහට අපිට පෙනෙනවා මේ නාම රූප ධර්ම පිළිබඳව යම් කිසි ගැඹුරක් තිබෙනවා. විශේෂයෙන්ම අර සම්මුතියට සම්බන්ධතාවක් මෙතන තිබෙනවා. නාම කියන වචනේ. මෙන්න මේ නාමයේ අර සම්මුතියට අදාළ සාමාන්‍ය නාම කියන එකට නාම කියන වචනයටම තිබෙන සම්බන්ධතාව අටුවාවල දෙන අමුතු නිරුක්තියෙන් අමුතු නැමීමෙන් යටපත් වෙනවා. මේ නිසා සද්ධර්මයේ ප්‍රගතිය ගැන කල්පනා කරලා බලනවා නම් සමහර විට කෙනෙකුට සංවේගයක් උපදිනවා මෙන්න මේ අර්ථකථන ගැන. එතකොට අපි මෙතන ගත යුත්තේ නාමංච රූපංච කියන්නේ කෙලින්ම කියනවා නම් නාමයක් රූපයක්. ඒක තවදුරටත් තේරුම් ගන්න නම් පිළිපැදලම තේරුම් ගන්න ඕනේ. පස්ස වේදනාදී ධර්ම මාර්ගය. ලෝකයා හඳුන්වන නාමයට වඩා ගැඹුරට යාමක් මෙතනින් කියන්නේ. එතකොට මේ නාම රූපය කියන්නේ එහෙමයි. මෙතෙක් සඳහන් කළ අදහස් සමූහයම අපි වාක්‍ය දෙකකට හකුළු වල දැක්වුවා. මෙන්න මේ විදිහටයි කියන්නේ. නාම රූපේන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපේන රූපය නාම රූපයකි. නාම මාත්‍ර රූපයකි. නැගතවා. නාම රූපේන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපේන රූපය නාම රූපයකි. නාම මාත්‍ර රූපයකි. එතන අවධාරණය කරන පදේ අනුව මෙහෙම කියන්නේ. එතකොට නාමයේ තිබෙන්නේ ලෝක සම්මත නාමයේ ප්‍රාථමික අවස්ථාව. සතර මහා භූතයින්ට සම්බන්ධ කරලා ගත්තාම රූපයේ තියෙන්නේ රූපයේ ප්‍රාථමික අවස්ථාව. ඒ නාම රූපේ පිළිබඳව. ඒ විදිහටම කියන්න සිද්ධ වෙනවා නිබ්බාණය ගැන. නිවන ගැන. නිවන පිළිබඳවත් ඒ විදිහම අර්ථකථන ආදීදී යම්කිසි අමුත්තක් සිද්ධ වෙච්ච බව පේනවා. ඊටාත්ම ප්‍රකටව මේ කාලයේ ව්‍යවහාර වන නිබ්බාණ කියන වචනයට දෙන්නේ නිරුක්තිය තමයි වාන සංඛාතාය තණ්හාය නික්ඛන්තත්ත. එහෙම නැත්නම් නික්ඛන්තන්ති
ඔය ආදි වශයෙන් වාන නම් වූ තණ්හාවෙන් නික්මුණු නිසා නිවන නම් වාන කියලා මෙතන ගන්නෙ වියමනක් හැටියට. ටිකක් දිගට ගිය අර්ථයක්. කලින් අර කරපු නැවීම වගේ එකක්. මේ තණ්හාවේ තිබෙනවාය භවයෙන් භවයට එකට ගලපන ස්වභාවය. අන්න ඒක නිසා නිවාන, නිබ්බාන. ওই විදිහටයි නිබ්බාන කියන පදයට වැඩියෙන්ම නිරුක්ති දෙන්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් අපි සූත්‍ර දේශනා බලනකොට මුලා ඉඳලා අගටම මේ විදිහේ නිරුක්තියක් නම් අපට කොතනකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක මනක් නෙවෙයි. මේ නිබ්බාන කියන වචනේ තිබෙන නිවීම කියන අර්ථයයි මෙතන ගත යුත්තේ. ඒ වශයෙන්ම ධර්මයේ ජීවයේ තිබෙන මේ වචනය නිතර දෙවේනි සත්‍යයනා කරන රතන සූත්‍රයේ සඳහන් වෙනවා නිබ්බන්ති ධීරාය අථාරම්පදීපෝ කියලා. ඒ රහතන් වහන්සේලා මේ පහන වගේ නිවී යනවා. නිවී යන පහනක් පිළිබඳ උපමාව ධාතු විභංග ආදී කොතිකුත් සූත්‍රවල සඳහන් වෙනවා. සමහර අවස්ථාවල සඳහන් වෙනවා නිවී යන පන්දමක් ගැන. පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහු කියලා. පන්දමක නිවීම වගේ ඒ සිත නිවුණා කියලා. තවත් සමහර තැන්වල ගින්නක නිවීම පිළිබඳව අග්ගිවච්ඡගත සූත්‍ර ආදීදී බුදු පියාණන් වහන්සේ ගින්නක නිවීම පිළිබඳ උපමාවයි දක්වන්නේ. ඊටාම ගැඹුරු අර්ථයක් කරාම ගෙන යනවා ඒකෙන්. ගින්නක් පවතින්නේ ඒ දරකොටු ආදී මුල් කරගෙනයි. ඒකට දැන් ගින්නක් දැල් වෙනකොට කෙනෙක් යහුවොත් දැල් වෙන්නේ කුමක්ද කියලා. අපි මේකට දිය යුතු පිළිතුරු කුමක්ද? දැල් වෙන්නේ කුමක්ද? දරද දැල් වෙන්නේ ගින්නද? දර නිසා ගින්න දැල් වෙනවා, ගින්න නිසා දර දැල් වෙනවා. සමහර විට මේක විඳ ගන්න බැරි නිසා වෙන්නේ ඉතින් ගින්දර කියලා වචනයක් තියෙනවා. ඉතින් මෙතනම තියෙනවා ඉදප්පච්චයතාව. මෙතන ඊ타ත්ම ගැඹුරු අර්ථයක් තිබෙන බව අපට පේනවා. මේ නිවීම කියන වචනේ ඊ타ත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. ඒ නිසාම තමයි නිබ්බාන කියන ඒ தත්ත්වය හැඳින්වීමට පද රාශියක් තියෙන්නේ. අධිවචන නමින් හැඳින්වනවා පාළි. දෙලින් සොයා ගන්න පුළුවන් පර්යාය පද රාශියක් තිබෙනවා. ඒවා 33ක් සංග්‍රහ කරලා සංයුත් සංගී අසංකත සංයුත්තේ දක්වලා තිබෙනවා. නමුත් මේවා අතරින් නිබ්බාන කියන පදේ තමයි ප්‍රධාන. මුල් කාලයේදීම ඊට ප්‍රධාන තැනක් ලැබුණේ මේ ගින්න පිළිබඳ උපමාව සිහි ගන්නන නිසා. එතනම තියෙනවා ලෝකයේ අසන ප්‍රශ්න වලට පිළිතුරු රාශිය. වච්චගත පරිබ්‍රාජකයා බුදු පියාණන් වහන්සේට චෝදනා කළා. ඒ වගේම තවත් බොහෝ තැන්වල තිබෙනවා උච්ඡේදවාදියක් කියන චෝදනාව. මේ නිවන බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඒ උසස් තත්ත්වයේ ඇත්ත වශයෙන්ම උච්ඡේදයක් කියලා සතෝ සත්තස්ස උච්ඡේදං විනාශං විභවං පඤ්ඤපේති කියලා. ඇත්තා වූ සත්‍ය වශයෙන්ම සිටිනා වූ සත්‍යයකගේ උච්ඡේදයක් දක්වනවා කියලා. බුදු පියාණන් වහන්සේ ඊට පිළිතුරු දුන්නේ මේ ගින්න උපමාවට අරගෙන. දැන් නුඹ ඉදිරියේ ගින්නක් දැල් වෙනවා මේ දරකොටු නිසා. එතකොට දන්නව නේද මේ ගින්න දැල් වෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි මේ දරකොටු නිසා බව. මේවා උපාදාන කරගෙනයි. ඒ ඇරෙන ගින්නක් කියලා 아무තු දෙයක් නැහැ. එතකොට මෙතනම තිබෙනවා ප්‍රතිත්‍ය සමුප්පාද ධර්මය. යංකින්චි සමුදය ධම්ම සබ්බං තං නිරෝධ ධම්ම. මේ විදිහට දැල් වෙන ගින්න අර හේතු ප්‍රත්‍ය ඊට උපකාර වුණු දර ඉවත් කළාම එහෙම නැත්නම් දර අවසන් වුණාම ඒ ගින්න නිවෙනවා. තවදුරටත් ඒකේ ගැඹුරු තේරුම් ගන්න පුළුවන්. දර පිළිබඳව මේ උපාදාන වචනේ යෙදෙනවා. සාමාන්‍යයෙන් ඉන්ධන ද්‍රව්‍ය වලට. ඉන්ධන ද්‍රව්‍ය කියන්නේ ගින්නක් දැල්වීමට උපකාර වන දර ආදී දේවල්. උපාදාන පත්‍යා භව. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඊ타ත්ම වැදගත් අංග දෙකක්. සංදිස්ථාන. එතකොට මේ භවය කියන්නේ ලෝකයා සිතන භවයක් තිබෙනවා. භව තෘෂ්ණාවට යටවුණු ශාස්ත්‍රවාදීන් මේ භවය සත්‍ය වූ දෙයක්. මේක යම් කිසි හරයක් තිබෙන දෙයක් හැටියට, නිත්‍ය දෙයක් හැටියට කල්පනා කරනවා. බුදු පියාණන් වහන්සේ මේ භවය පිළිබඳව දැක්ුවේ කොහොමද? මේ භවය ගැන කියන්න තියෙන්නේ ගින්න ගැන කියන එක. ඒ කියන්නේ උපාදාන පත්‍යා භව. අල්ලා ගන්න දෙයක් තියෙන තාක් පැවැත්මක් තියෙනවා. මේ දරවලට උපාදාන කියන වචනේ යොදන්නේ ගින්න දර අල්ල ගන්න නිසා. ගින්න දර අල්ල ගන්නවා. දර ගින්න අල්ල ගන්නවා. මෙතනම තමයි ඉදප්පච්චේතාව. ඒ විදිහේ පැවැත්මක් මෙතන තියෙනවා. ඒකට පැවැත්ම කියලා කියන්නේ ඒකාන්ත සත්‍ය දෙයක් නෙවෙයි. වෛදික යුගයේ ඉඳලාම තිබුණා සත් අසත් කියලා දෙකක් ගැන ගැටලුවක්. සත් වලින් අසත් ඇති වුණාද අසත් වලින් සත් ඇති වුණාද කියලා. කතං අසතෝ සත් ජායේත අසත් වලින් සත් ඇති වෙන්නේ කොහොමද? ওই විදිහේ ගැටලු මුල් කාලේ ඉඳලම තිබුණා. නාසදාසීත් නෝ සදාසීත් තදානි ආදී වශයෙන් වෛදික ග්‍රන්ථවලක් තියෙනවා. මුල්ම කාලේ සත් තිබුණෙත් නැත අසත් තිබුණෙත් නැත කියලා. මේක සමහර විට මේක මැව්වෙක් කෙනා දන්නේ නැති කියලා. ওই විදිහේ මහා පටලැවිල්ලක් හදාගෙන තිබුණා මේ
සත් අසත් කියන වචන දෙක මුල් කරගෙන. බුදු පියාණන් වහන්සේ විතරයි මේ සියලුම ධර්ම වලට වෙනස් අන්දමේ පුදුම අන්දමේ විග්‍රහයක් දුන්නේ භවය පිළිබඳව. මේ භවය කියලා කියන්නේ අන්න අර ගින්න වගේම දෙයක්. උපාදානයක් ඇති තාක් භවය පවතිනවා. උපාදානෙ නැති වුණ හැටි භවය නිරුද්ධ වෙනවා. ඒකට මෙතනම තිබෙනවා මේ ගින්න පිළිබඳ උපමාවෙම පිළිතුර. අර නිතර අහන ප්‍රශ්න වලට. අව්‍යාගත වස්තු වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා ප්‍රශ්න 10ක්. එයින් අග ප්‍රශ්න 4 තථාගතයන් වහන්සේ මරණින් මතු සිටිනවාද නැද්ද ආදී වශයෙන්. මේ 84 ආකාර ප්‍රශ්නයට පිළිතුරක් මෙතන තිබෙනවා. ගින්න කොහෙද ගියේ කියලා. මේක සාමාන්‍ය ව්‍යවහාරයක්. නිබ්බුතෝති සංඛං ගච්ඡති. බුදු පියාණන් වහන්සේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ ඒ ගින්න පිළිබඳ උපමාවේදී අවසාන වශයෙන් ප්‍රකාශ කළේ නිබ්බුතෝති සංඛං ගච්ඡති. ගින්නනි උනට පස්සේ කියන්න තියෙන්නේ ඒක ගණන් ගනු ලැබෙන්නේ සංඛ්‍යාවට වැටෙන්නේ නිබ්බුතෝ නිුණා කියලා. එතකොට නිවි ගියේ කියන එකේ අර ගියේ කියන වචනය තිබෙන නිසා නිවිලා කොහෙද ගියේ කියන එකයි සාමාන්‍ය ලෝකයේ අහන්නේ. මේක නැගෙනහිරටද දකුණටද බටහිරටද උතුරටද උඩටද යටටද ගියේ කියලා අන්න අර වචනය අනුව යනවා. අන්න අර නාම ධර්ම පිළිබඳ අවබෝධයක් නැතිකම නිසාමයි. ඒ නිවි ගියේ කියන වචනය ඔස්සේ යන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ පෙන්වු කරනවා ඇත්ත වශයෙන්ම මේ ගින්න ගැන කල්පනා කළාම අර තමන් අසන ප්‍රශ්නේ මෝඩකම පේනවා කියලා. ගින්න නිවුණාම කොහෙද ගියේ කියලා අහුවාම ඒකට පිළිතුරු දෙන්න බැරි වුණේ අර සංකල්ප වල තිබෙන අඩුපාඩුව නිසා. ඔන්න ඔය විදිහට නිබ්බාන කියන එකේ ඊටමත් ගැඹුරු අර්ථයක් තිබෙනවා. අච්චි යථා වාත වේගේන කිත්තෝ අත්තම් ඵලේති න උපේති සංඛං. ගිනිසිල සුණගින් නිවුණට පස්සේ ඒක අස්තේට ගියා කියලා කියනවා මිසක් ඒ පිළිබඳ ප්‍රමාණ කිරීමක් ප්‍රඥප්තිය දීමක් කළ හැකි නැහැයි කියලා. ඔය විදිහට එතකොට නිබ්බාන කියන වචනේ ඊටාත්ම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ ගැඹුරු අර්ථයේ ක්‍රමක්‍රමයෙන් යටපත් වුණු බවයි අපට පේන්නේ. මේකට 아무තු නිරුක්තියක් දැමීමට යම්කිසි හේතුවක් රහසක් තිබෙන්න පුළුවන්. මේ නිබ්බාන කියන පදේ නීම කියන එක ගැන මදිකමක් ඇති වෙන්නේ නැති. ඒකට හේතු හිතා ගන්න පුළුවන්. බොහෝ විට අටුවාචාරින් මහන්සියලාට ජීවත් වෙන්න සිද්ධ වුණේ බ්‍රාහ්මණයින්ගේ මහා ගැඹුරු තර්ක මැදදී. ඔවුන් නිතරම මේ ධර්මයට එල්ල කළ ප්‍රහාණය තමයි මේක උච්ඡේදවාදයක් කියන්නේ. මේ උච්ඡේදවාද චෝදනාවෙන් ගැලවීමට නම් මේ නිවන ටිකක් ලස්සන කරගන්නවා. මේක නිවීම කියන එක මදි. නිකම්ම නිවීමක් කිව්වාම ඒකේ මොකද්ද අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා මේක ටිකක් කෙලින් කරලා ගන්නවා. නිබ්බාණං ආගම රාගාදීෝ පහියන්ති. ආදි වශයෙන් ඊළඟට අමුතු නිරුක්ති ක්‍රමයක් පටන් ගත්තා. නිවනට පැමිණ ආගම්ම කියලා. එතන යොදාගන්නේ නිවනට අරමුණු කිරීම වශයෙන් පැමිණුනාම මේ කෙලෙස් නැති වෙනවා කියලා. ඔන්න ඔතන විශාල ගැටලුවක් තිබෙනවා. අපිට ඉදිරියට හමු වන මේ සූත්‍ර පිළිබඳව දුරවබෝධයට හේතුවක් ඔතන. අටුවායුගේ අනිකුත් ඒ උගතුණුත් කල්පනා කරන්නේ මේ නිවන කියන එක සත්‍ය වශයෙන්ම ඇත තියෙනවා. අපෙන් අහන්න එපා කොහෙද කියලා. අසවල් තැනී කියලා කියන්න බෑ. ඒ වගේම හැම තැනම තිබෙනවා. මේ කියන මේ ගූඪ ධර්මය ඇත්ත වශයෙන්ම නිවන ගූඪ ධර්මයක් වඩපත්. මේ ගූඪ ධර්මය දැක්කාම කෙලෙස් ඉබේම නැති වෙලා යනවා. ඔන්න ඔහොම තත්ත්වයකුයි මෙතන දක්වන්න උත්සාහ කරන්නේ. තේර තිහිරි ගාථා ආදී ග්‍රන්ථවල මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළ තෙරණියන් වැනි උදාණය මොකක්ද? සීති භූතෝස්මි නිබ්බුතෝ. ආන කොටත් සිසිල් වන විදිහේ පද දෙකක්. සිසිල් වූයේ වෙමි, නියුණියේ වෙමි. නමුත් මේ වචනේ මදිකමක් පසුකාලීන උතුම්ට පෙනුණා. මේ නිවීම සිදුවන්නේ යම්කිසි సంతානයක අජටාකාශයේ නොවේ. ඒ సంతානයේ නිවීම වුණා නම් එක මොහොතක් ජීවත් වුණත් අවුරුදු 100ක් ජීවත් වුණත් නිවීම පිළිබඳ ඒ සැපය ඒ සංසිඳීමේ පුද්ගලයා මිදිනවා. අන්න ඒක තමයි ලද්ධා මුදා නිබ්බුතින් භුංජමානා කියලා රතන සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඊදම් කරන්නේ නැතිව ලබා ගන්න පුළුවන් මේ නිබ්බුතිය. ඒක භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතියක්. නිවීමක්. ඊදමක් නැතිව භුක්ති විඳින්න පුළුවන් නිවීමක් ලබාගත්තු අය තමයි රහතන් වහන්සේලා. ලෝක සම්මත වශයෙන් බලනවා නම් නිවීම කියනකොට උච්ඡේදයක්. එතනින් එහාට මොකක්වත් නැහැ කියන හැඟීමකුත් එනවා. ඔන්න ඕක නිසා තමයි අර නිබ්බාණං පනාගම රාගාදීව පහියන්ති කියන්නේ. එහෙම නැත්නම් සමහර අවස්ථාවල තෝරනවා නිවන දුටුවාම තමයි තණ්හාව ක්ෂයවන්නේ කියලා. නිවන කියන්නේ මොකද්ද කියලා අහුවාම එක පැත්තකින් තෝරනවා තණ්හාවෙන් නික්මුණු නිසා නිවනයි. අනිත් පැත්තට තෝරනවා නිවන දැක්කාම තමයි තණ්හාව නැති වෙන්නේ. ඒකට මේ දෙකෙන් මොකක්ද ගන්න ඉදිරියට කියන එක අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පරස්පර විරෝධී බවක් මෙතන තියෙනවා.
තණ්හාවෙන් නික්මුණු අර්ථයෙන් මේක නිවන වෙනවා. ඊළඟට මේ නිවන කියන එක ඇද දැක්කාම හරියට අර එලියක් වගේ දැක්කාම ඔන්න තණ්හාව නැති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිවමයි තියෙන්නේ. බුදු පියාණන් වහන්සේම බ්‍රාහ්මනාදීන්ට එල්ල කළ උපමාවක් තමයි. නොපෙනෙන ප්‍රාසාදයකට නිමගක් ගැනීම. අන්න ඒ වගේ දෙයකට අපේ මේ ධර්මයක් යොමු වෙච්ච බව පේනවා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම ඊටමත් පැහැදිලිව තිබෙනවා තුන්වෙනි ආර්ය සත්‍යය. දෙවන ආර්ය සත්‍ය හැටියට තණ්හා ගැන කියලා ඊළඟට තස්සායව තණ්හාය ආසේද විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ කියලා. ওই විදිහට පැහැදිලි වචනයෙන් සඳහන් කරනවා. එම තණ්හාවගේම නිර්වශේෂ ප්‍රහාණය, විරාගය, නිරෝධය අතහැරීම ඔය ආදි වශයෙන් දක්වනවා. එහෙම කියලා කියන්නේ මේ තියෙන දුක්ඛ ස්කන්ධේ නැති නිවීම කිරීමමයි නිවන. තණ්හක්ඛය. නමුත් අටුවාව මේක පිළිගන්න මදිකමක් දක්වනවා. අටුවාව කියනවා න කයමත්තමේව නිබ්බාන. ක්ෂය මාත්‍රේ නිර්වාණය නොවේ. නමුත් අපිට පේනවා තණ්හක්ඛය කියන එකේ තිබෙන සැපත රහතන් වහන්සේලා පමණයි දන්නේ. ඒක නිසා තමයි අර උදාන පාළියේ සඳහන් වෙන්නේ යංච කාම සුඛං ලෝකේ යංච දං දිව්‍යං සුඛං තණ්හක්ඛය සුඛස්සේත්තේ කලං නාග්ගන්ති සෝලසින් කියලා. ලෝකේ යම් කිසි කාම සුඛයක් තිබෙනවා නම් යම් දිව්‍යමය සුඛයක් තිබෙනවා නම් තණ්හාව ක්ෂය කිරීම කියන ඒ සැපයෙන් අර කියාපු සැප 16න් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම උදාන පාළියේ බොහෝ විට දක්වන ගාථා ඊටාත්ම ගැඹුරුයි. ඒක හිතා ගන්න පුළුවන්. උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍ය. සාමාන්‍යයෙන් ප්‍රීති වාක්‍යයේ ඉන්නේ සැනසුම් හුස්ම වගේ බොහොම ගැඹුරුයි. සාමාන්‍යයෙන් කථාන්තරයටත් වඩා ඈතට විහිදී යන අර්ථයක් තිබෙන උදාන පාළියන ගාථාව. ඒ බඳු එක ගාථාවක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන ආනන්ද හාමුදුරුවන්ට. කිං කෛරා උදපාණේන ආපාචී සබ්බදාසියුම් තණ්හාය මූලතෝ චෙත්වා කිස්ස පරියේසනං චරි. මේක අපට තේරෙන භාෂාවෙන්ම පරිවර්තනය කළොත් කිං කෛරා උදපාණේන ආපාචී සබ්බදාසියුම් හැමදාම වතුර තියෙනවා නම් ලිඳක් මොකටද? තණ්හාය මූලතෝ චෙත්වා තණ්හාව මුලින් සින්දට පස්සේ කිස්ස පරියේසනං චරි තවත් මොකක්ද සොයසොය ඇවිදින්න තියෙන්නේ. එතකොට මේ තණ්හාව ක්ෂය කිරීම නිකම්ම ක්ෂයයක් නොවන බව අපිට මෙතනින් පේනවා. මේ තෘෂ්ණාව ක්ෂය කළා නම් යම්කිසි సంతානයක මෙතන තණ්හාව කියන්නේ මොකක්ද? පිපාසය. ඒකම තමයි නිවනට සමහර තැන්වල යොදලා තියෙන්නේ පිපාස විනයෝ කියලා. පිපාසය සංසිඳව ගත්තා. පිපාසය සංසිඳවා ගත්ත කෙනෙකුට වතුර පොවන්න යාමක් වෙන වැඩක්. මේ තණ්හාව ක්ෂය කිරීම මදි කියන්නේ. ඒ විදිහ අදහසකුයි දෙන්නේ යන්නේ. නමුත් මේ තණ්හක්ඛයම ඉහළම සපතයි. පිපාසයේ සංසිඳුණා නම් යම් පුද්ගලයෙකුගේ ඒ පුද්ගලයා ආවර්ජනය කරනකොට ලෝකයා පිපාසයෙන් දුවනවා දකින්නකොට ඇතුළත බැලුවා ප්‍රත්‍යවේක්ෂා මාතේන පේනවා අනේ මට පිපාසයක් තිබහක් නැහැනේ මේක නේද ලෝකේ ඉහළම සපත කියලා. මේ වගේ මොකක්ද අභාව බවක් මදිකමක් අපේ උගතුන්ට පෙනු නිසා වෙන්නේ නැති මේ තණ්හක්ඛය කියන වචනේ ටිකක් පසුබාන. මේ බඳු වචන ගණනක් ඉදිරිපත් වෙන හැම අවස්ථාවකම අටුවාචාරින් වහන්සේලා බොහොම උත්සාහවත් වෙලා අර ආගම පදේ යොදනවා. තං ආගම්ම නිබ්බාණං ආගම්ම. ඔය ආගම් කියන පදේ නිතර යෙදෙනවා. මෙතන ව්‍යාකරණානුකූලව එක්තරා ගැඹුරු හේතුවක් තියෙනවා. කෙටියෙන් අපිට තේරෙන භාෂාවෙන් මෙතන අප අවබෝධය මුල් කරගෙනයි දේශනා කරන්නේ. ව්‍යාකරණානුකූලව බලනවා නම් මේ ආගම කියන පදේ උපකාරක අර්ථයේ යෙදෙන අවස්ථාවල් තිබෙනවා. අපේ සිංහල භාෂාවේ toy විදිහේ වචන තියෙනවා. සමහර ප්‍රාදේශීය භාෂාවල තියෙනවා. එයා ඇවිල්ලා නුවර කෙනෙක් කියලා. මෙතනදී අපි අර ඇවිල්ලා කියන වචනේ තේරුම් ගන්න උත්සාහ ගන්නෙ නැහැ. ඒක මේකට ආධාර කරගන්න යොදාගත්ත වචනයක්. ඒ වගේ තමයි කියලා හිටන් කිව්වහම හිටන් කියන වචනේ තෝරන්න යන්නේ නැහැ. ඔන්න ඔය විදිහට ආගම් කියන පදේ පාලි භාෂාවේ එක්තරා විදිහක උපකාරක අර්ථයක් දනවනවා පමණයි. නමුත් මේ වගේ එකක් උපකාර කරගෙන නිබ්බාන කියන එක වෙන් කළා, ඈත් කළා අර තණ්හාවෙන්. ඔන්න ඔහොම දෙයක් සිද්ධ වුණා. ඇත්ත වශයෙන්ම මෙතන කියවෙන්නේ රාග ආදී ක්ලේශ. මේ හැම එකක්ම ගින්න. බුදු පියාණන් වහන්සේ වදාළේ භව නිරෝධය නිවන බවයි. නිවන කියන්නේ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි. භවයම 11 ගින්න. එතකොට මුළු භවයමත් ගින්න. තණ්හා රාග දෝෂ මොහොවත් ගිනි. මේ හැම එකක්ම ගිනි. මේ නිසා මේකට නිවීම කියන වචනය තමයි හොඳටම ගැලපෙන වචනය. නිවා ගත්තට පස්සේ තවත් මොකක්ද ඕන කරන්නේ? නමුත් මේ කාරණේ තෝරගන්න බැරුවද මොන හේතුවකින් හෝ මොන අවාසනාවක් නිසාද අපේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ඒ සාරත්ථප්පකාශිනී අටුවාවේ විසුද්ධි මාර්ගයේ ඔක්කොටම වඩා සම්මෝහ විනෝදනීය ග්‍රන්ථනාමයටවත් ගැලපෙන්නේ නැති හැටියට විතණ්ඩ වාදයක් ඉදිරිපත් කරගෙන නිවන පිළිබඳව දීර්ඝ විවරණයක් කරලා තිබෙනවා.
එතන අටුවාචාරින් වහන්සේලාම ඊටාම ඕලාරික තර්කයකට ඉදිරිපත් කරලා තියෙනවා. සමහර විට ඒක ධර්ම ගෞරවයට ඒතරම් හොඳ නැති වෙන්න පුළුවන්. අර විතණ්ඩවාදී ඉදිරිපත් කරන හැටියට කියනවා මේ නිවීම කියන්නේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛයමය කියලා. ඇත්ත වශයෙන්ම විතණ්ඩවාදිය කියන්නේ බුද්ධ වචනය. සූත්‍ර දේශනාවල කොතිකුත් සඳහන් වෙනවා නිබ්බාණයට අදිවචනයක් වශයෙන් රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ඉදන් උච්චති නිබ්බාණං කියලා. මේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කියන පද තුනම බොහෝ සූත්‍රවල ඉදලා තිබෙනවා නිවනට අදිවචන වශයෙන්. නමුත් අටුවාචාරින් වහන්සේ පළමුවෙන්ම මේක අදිවචන තුනක් කරගන්නවා. රාගක්ඛය කියන්නේ එක අදිවචනයක්. දෝසක්ඛය කියන්නේ තව අදිවචනයක්. මෝහක්ඛය කියන්නේ තව අදිවචනයක්. ඊළඟට අර කාල්පනික විතණ්ඩවාදී ඉදිරියට අරගෙන මේ පුද්ගලයාට බෙන්නුම් කරනවා. නිවන කෙලෙස් නිවීම මාත්‍රයක් නම්, රාගාදී නිවීම මාත්‍රයක් නම් මේක හරියට තිරිසන් සතුන්ගේ කෙලෙස් නිවා ගැනීම වගේ කියලා. තිරිසන් සතුන් නෝ කෙලෙස් වලට වසඟ වූ අය හෝ කෙලෙස් නිවා ගැනීම සඳහා ඒවාට උපකාර වන වස්තුන් ප්‍රතිසේවනය කරනවා. අන්න ඒ විදිහේ දෙයක් මෙහෙම ගත්තොත් නිවන. මෙතන ඊ타ත්ම ගැඹුරු ශාසනික අර්ථයක් යටපත් වෙලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ බදාලේ මේ ලෝකයේ කෙලෙස් ගිනි නිවා ගන්න ලෝකයා තිරිසන් සතුන් පමණක් නෙවෙයි. කෙලෙස් නිවා ගන්න ලෝකයා තිරිසන් සතුන් පමණක් නෙවෙයි මිනිසෙයින් පවා. ඒ රාග ආදී කෙලෙස් නිවා ගැනීමට ගන්න උත්සාහය මාගන්ධිය සූත්‍රයේ දක්වලා තිබෙන හැටියට අඟුරු වලක් ළඟ කුෂ්ඨ රෝගියෙක් ඉඳගෙන තමන්ගේ වේදනාවල් නැති කරගන්න දරන උත්සාහයක් වගේ කියලා. කුෂ්ඨ රෝගියා එතන ඉඳගෙන මොකද්ද කරන්නේ? නිවා ගන්න එක නෙවෙයි කරන්නේ තවා ගන්න එක. රත් කර කර තවා ගන්නවා. එතකොට මේ ලෝකයේ සත්වයා අර කියාපු සෝන සිගාලාදී සතුණු අනිකුත් ඈත් කරන්නේ මොකද්ද? නිවා ගැනීම වෙනුවට තවා ගැනීමයි කරන්නේ. ඒ තවා ගැනීම උපකමා කරන්න බෑ රහතන් වහන්සේලාගේ මේ නිවා ගැනීමට. මේ නිවීමට නිබ්බුතින් භුඤ්ජමාන. මේ නිබ්බුතිය ඒ විදිහේ తాවකාලික නිවීමක් නෙවෙයි. මේ නිවීම තමා ළඟ හැමදාම තියෙනවා සංතානිය දිහා බැලුවාම. උපමාවට තියෙන්නේ අතපය කපාපු කෙනෙක් ප්‍රත්‍යවේක්ෂා පණින් තමාගේ අතපය නැති බව දන්නවා වගේ. ආශ්‍රයයන් ක්ෂේකල රහතන් වහන්සේ ඒ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා මාත්‍රයෙන්ම තමන් ලබාපු විමුක්තිය පිළිබඳව අහෝසුකම් කියලා කියන තරම් ප්‍රීතියකින් බලනවා. අන්න ඒ විදිහේ නිබ්බුතිය. ඒක නිසා තමයි නිබ්බුතින් භුඤ්ජමාන. එතන භුක්ති විඳින්න පුළුවන් නිබ්බුතිය. මේ වගේ අදහස් රාශියක් යටපත් වුණා මේ විදිහේ තර්ක සමූහයකින්. ඇත්ත වශයෙන්ම මේ දේශනා මාලාවට මා යම් කිසි විදියකින් ඉදිරිපත් වෙන්න කැමති වුණා නම් කැමති උනේ අතිගරු මහෝපාධ්‍යාය මහාපන් වහන්සේ මට කළ ආරාධනාව නිසා අනික අපේ ගරු සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මේ යම් කිසි සේවයක් ශාසනයට සේවයක් හිටියවා කියන අදහස නිසා ඊළඟට අනික් කාරණේ ඇත්ත වශයෙන්ම ධර්ම සංවේගයක් මේ විදිහේ විවර නිසා මට ඇති වුණා. මෙතන කියවුන නිබ්බාන කියන වචනේ පිළිබඳවයි. මෙතන කියවුනේ නිබ්බාන කියන වචනේ පිළිබඳව. මේ නිවන පිළිබඳව සඳහන් වන සූත්‍ර රාශියක් ඉදිරියටත් තියෙනවා දක්වන්න. නමුත් ඒවා ඉදිරියට ගැනීමට කලින් මේ මූලික කරුණු ටික ප්‍රකාශ කළේ මෙතන මේ නිබ්බාන කියන වචනේ තිබෙන නිවීම අර්ථය ප්‍රතිසමුප්පාදයට සම්බන්ධ වූ ගැඹුරු අර්ථ රාශියක් තිබෙන බව පෙන්වා දීලා. අර වානාදී වචන ලං කර ගැනීම නිසා වැදගත් අර්ථ රාශියක් යටපත් වුණා. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛ නිරෝධෝ නිබ්බාන. බොහෝ තැන්වල පෙන්වුම් කරන්නේ මේ දුක නිරෝධ කිරීම නිවන බවයි. එහෙම නැත්නම් සංසක්කය. මේකට නොයෙකුත් වචන යොදලා තියෙනවා. ඒ හැම තැනකින්ම පෙන්වුම් කරන්නේ ඒවා අධි වචන හැටියට දක්වනවා නම් ඒවට තවත් අමුතුවෙන් සක්කපද අවශ්‍ය නැති බව. අධි වචන සමූහයක් දුන්නට පස්සේ ඒ අධි වචන වලින් එකක් වෙන් කරගෙන අනිත් ඒවා පැත්තකට කරලා ඒක හමු වෙන හැම තැනකම ආගම් ආදී සක්කපදයක් යෙදීම අවශ්‍ය වෙන්නේ නැහැ. අන්නේ බඳු තත්ත්වයක් තිබෙනවා. තවත් වැදගත් කාරණයක් තිබෙනවා. මේ නිවන ඇත්ත වශයෙන්ම Brahmacharyaටම අයිති දෙයක්. ඒක නිසා තමයි Brahmacharya පරිෝසానං කියලා කියන්නේ. මේ ශාසන Brahmacharyaව පුරලා ඉවරනකොට නිවන එතනමයි. රාජ සංයුත්තේ රාජ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා ප්‍රශ්න මාලාවක් ඇහුවා. සම්මා දර්ශනං පනබන්තේ කිමත්තිය. මේ සම්‍යක් දර්ශනය කුමක් සඳහාද? සම්මා දර්ශනං පනරාද නිබ්බිදත්ත. මේ සම්‍යක් දර්ශනය නිබ්බිදාව සඳහායි. ඒ කියන්නේ සම්‍යක් දර්ශනය උපකාර කරගන්නේ සසර කලකිරීම කියලා කියන නිබ්බිදාව සඳහායි කියන එකයි. ඊළඟට විමසනවා නිබ්බිදාව කුමක් සඳහාද? විරාගය සඳහා කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා. විරාගය කුමක් සඳහාද කියලා අහනවා. විරාගය විමුක්තිය සඳහා කියලා පිළිතුරු දෙනවා. විමුක්තිය කුමක් සඳහාද කියලා අහනවා. විමුක්තිය නිබ්බාණය සඳහා කියලා පිළිතුරු දෙනවා. එතකොට රාජ ස්වාමීන් වහන්සේ අහනවා නිබ්බාණං පනබන්තේ කිමත්ය. නිවන කුමක් සඳහාද?
ඊට බුදු පියාණන් වහන්සේ දෙන පිළිතුර අච්ච සරාරාධ පඤ්ඤං නාසක්ඛේ පඤ්ඤස්ස පරියන්තං ගහේතු නිබ්බානෝග ධම්මිරාද බ්‍රහ්මචර්යං නිබ්බාන පරායණං නිබ්බාන පරියෝසානං. ඒ කියන්නේ රාධ නුඹ මේ ප්‍රශ්නවල සීමාව ඉක්මෙව්වා. මේ ප්‍රශ්නවල කෙලවර අල්ලගන්න බැරි වුණා. ඒකයි ඔය විදිහේ ප්‍රශ්නයක් ඇහුවේ. මේ ශාසන බ්‍රහ්මචර්යාව නිවනෙහිම ගැලී තිබෙනවා. නිවනෙහිම ගිලිලා වගේ තිබෙනවා. එහෙම නැත්නම් නිවනෙහි බැසගත් කියලා කියන්නත් පුළුවන්. හරියට ගංගා මුහුදට ගලා යනවා වගේ. නිවනම පරම නිෂ්ඨාව කරගෙන තිබෙනවා. අන්න ඒක නිසා තමයි අර දෙවගණන් බලාපොරොත්තු වෙන මහණවුන නන්දහාමුදුරුවෝ දන්නේම නැතුව වගේ rahat උනේ. අන්තිමට ඒ බුදු පියාණන් වහන්සේ නිදහස් කළා ඒ පොරොන්දු. ඒමක් නිසාද? ශාසන බ්‍රහ්මචර්ය සම්පූර්ණ වෙනකොට නිවන ලැබිලා ඉවරයි. අඩාලව කළොත් තමයි දිවි ලෝක යන්න පුළුවන්. ඒක නිසා මේක નિસર્ග සිද්ධ විදිය ප්‍රතිඵලයක්. මේකට ආගම් එකක් ඈතින් දකින්න දෙයක් අවශ්‍ය නැහැ. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ යම් අවස්ථාවකදී සම්පූර්ණ කළා නම් මෙතනම නිවන. දැන් විභාගයකට උත්තර ලිව්වට පස්සේ නම් ප්‍රතිඵල එනකම් පාස් වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ විදිහ දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන විභාගයට ලියපු හැටි විභාගයෙන් පාස්. සහතිකයක් එතනම. ඒක නිසා තමයි අර අඤ්ඤා කියලා යොදන වචනයක් තියෙන්නේ. අඤ්ඤා කියන්නේ ඇත්ත වශයෙන්ම අර නිවන පිළිබඳ සම්පූර්ණ සහතිකය. අඤ්ඤා ඵලෝ රහතන් වහන්සේලාට ඒ සහතිකයක් ලැබිලා ඉවරයි. ඒ නිසා තමයි නිවන සාක්ෂාත් කළ යුතු ධර්මයක් කියලා කියන්නේ. Tamanටම ප්‍රත්‍යක්ෂයි. කුසිතං බ්‍රහ්මචර්ය. බ්‍රහ්මචර්යාව අවසానයි. කීනා ජාති ජරා මරණ මේ හැම එකකින්ම නිදහස් කියන මේ ප්‍රත්‍යක්ෂය සහතිකය ලැබිලා ඉවරයි. ඔන්න ඔය විදිහ අර්ථ රාශියක් මෙතන තිබෙනවා. එතකොට දැන් සමහර කෙනෙක් අහන්න පුළුවනි මොකටද නිවන් ලබන්නේ කියලා. අන්නේ ප්‍රශ්නයට පිළිතුරු සොයාගන්නයි ওই විදිහට උගතුන් අතර තර්ක රාශියක් ඇති වෙනවා. මොකටද නිවන් දකින්නේ? ලෝකයා කරන හැම දෙයකම පරමාර්ථයක් තිබෙනවා. දැන් වෙන දාමක් ගොවි තැනක් කරන්නේ යම්කිසි ලාභයක් ලබන්න. හොරෙක් ගියක් බින්දින්නේ යම්කිසි දෙයක් හොරකම් කරගන්න. ওই විදිහට නිවන් දැකීමෙත් යම්කිසි පරමාර්ථයක් ඇතේ කියලා කෙනෙක් හිතනවා. මොකටද නිවන් දකින්නේ? නිවන් දැකීමෙන් නැති වෙඩි මොකක්ද කියලා. ඉතින් ওই ප්‍රශ්නයට පිළිතුරු සොයන්න ගිහිල්ලා තමයි නිබ්බාණං පණ ආගම්ම නිවන් දකින්නේ තණ්හාව රාග ආදී නැති කරගන්න කියලා කියන්නේ. උන් උතන දැන් කියන්න තියෙන්නේ අර නාමය ගැන කිව්වා වගේ ටිකක් කල්පනා කළ යුතු වාක්‍යයක් හැටියට කියන්න තියෙන්නේ. නිවනෙහි පරමාර්ථයක් ඇතොත් නිවන පරමාර්ථය වන්නේ නැහැ කියලා. එතකොට නිවන පරමාර්ථය වන්න නම් නිවනෙහි පරමාර්ථයක් නැති වෙන්න ඕන. ඒ කියන්නේ නිවනෙහි පරමාර්ථයක් ඇතයි කියලා කිව්වොත් එතනිනුත් එහාට යම් කිසි දෙයක් තියෙනවා. තණ්හාවේ ස්වභාවය හැමතිස්සෙම ඉදිරියට නෙත්තියක් තියෙන එකයි. ඒ නිසා තමයි තණ්හාව පිළිබඳව භවනෙත්ති කියලා ප්‍රකාශ කරන්නේ. භවය ඉදිරියට ගෙන යන නෙත්තිය, නිරායන ගතියක් තිබෙනවා. ඒක නිසා තමයි ලෝකේ තණ්හාවෙන් ඉදිරිපත් වෙන හැම අරමුණකම හැම දෙයකම ඉදිරියට යම් කිසි නිරායමක් තිබෙන්නේ. නමුත් යම් කිසි විදියකින් තණ්හාව ක්ෂය කිරීමම අරමුණ කරගත්තොත් තණ්හාවෙන් ඉදිරිපත් වෙන හැම දෙයකම ඉදිරියට නෙත්තියක් නිරායමක් තිබෙනවා. මේක කරන්නේ අනිත් එක සඳහා, මේක කරන්නේ අනිත් එක සඳහා. ওই විදිහට කෙලවරක් නැතිව ඉදිරියට යනවා. නමුත් යම් කිසි කෙනෙක් තණ්හාව ක්ෂය කිරීමම අරමුණ කරගත්තොත් මේ තණ්හාව ක්ෂය කළ අවස්ථාවේ තවත් කරන්න දෙයක් නැහැ. මේ පුද්ගලයාට තවත් වතුර පොවන්න යන්න අවශ්‍ය නැහැ. අන්න ඒක නිසා තණ්හක්ඛයෝ කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන් නිවනයි. එතකොට මේ පමණකින් අදට මේ දේශනය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තව ඉදිරියට අවස්ථාවක් තිබුණොත් ජීවිතය රැකින පමණින් මේ දේශනා මාලාව පවත්වන්නට අදහස් කරනවා. අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ එක්තරා විදිහක දරු සුළුතලයක් දැකීමට දෝ මේ කලේ යම් කිසි ආරාධනාවක් මගේ හොඳට හෝ නරකට හෝ ඒක පිළිගන්න සිද්ධ වුණා. හොඳද නරකද කියන එක ශාසනය පිළිබඳව නම් තව ඉදිරියටයි විසඳෙන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.